අයිබෝවන් දුවේ පුතේ බරණ ගණිතාගාරයේ YouTube නාලිකාවට ඔයගොල්ලෝ හැමදෙනෙක්ම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේත් මම කතා කරන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ගේ ප්‍රශ්නයක් පිළිබඳවයි. ඉතින් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම ජනප්‍රිය ගණිත ගැටලුවක් වෙච්ච වර්ගජ සමීකරණ පිළිබඳව ගණිත ගැටලුවක්. ඉතින් අපි බලමු මොකක්ද අද දවසේ අපිට ලැබිලා තියෙන ගණිත ගැටලුව කියලා. මට ලැබිලා තියෙන ගැටලුව මෙන්න මෙහෙමයි. රූපයේ දැක්වෙන ABCD ත්‍රිපිසීමේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 31කි. එහි AB සමානයි AD වේ. ඒකේ පළවෙනි ප්‍රශ්නය අහනවා x අගය x වර්ගය ධන 3x ඍණ 31 සමානයි බිඳුව මගින් සපුරාලන බව පෙන්වන්න. ඒකේ දෙවෙනි ප්‍රශ්නය වර්ග පූර්ණයෙන් හෝ අන්ක්‍රමයකින් හෝ ඉහත එකෙහි සමීකරණය විසඳා CD හි දිග ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න. වර්ගමූල 133 සමානයි 11.53 ලෙස ගන්න. මේක තමයි ලැබිලා තියෙන ගැටලුව. අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. හරි දරුවනේ දැන් මෙන්න මේක තමයි ගාන. මෙන්න මෙහෙම ත්‍රිපිසීමක් දීලා තියෙනවා. මේකේ AB කියන දිග තියලා තියෙන්නේ x වලින්. ඒ වගේම CD නැත්නම් DC දිග තියලා තියෙන්නේ x එකතු කිරීම 6 කියන අගයක් තමයි දීලා තියෙන්නේ. අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ හැටියට මේ ගානේ x අගය x වර්ගය එකතු කිරීම 3x අඩු කිරීම 31 සමානයි බිඳුව කියන සමීකරණයෙන් සපුරාලන බව පෙන්වන්න කියලා. දැන් එහෙම කිව්වහම පොඩ්ඩක් අපැහැදිලි වගේ. දැන් ඒ කියන්නේ දැන් මෙන්න මේකේ තියෙන x අගයන් භාවිතා කරලා අපිට මෙන්න මේ සමීකරණය ගොඩනගන්න පුළුවන් බව කියලා අපිට මේ වෙලාවේ සරලව හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේ x අගය මෙන්න මෙයා මගින් නැත්නම් මෙන්න මේ සමීකරණය මගින් සපුරාලනවා කියලා කියන්නේ මෙන්න මේ සමීකරණයෙන් අපි හොයාගන්න x අගය. දැන් ඕගොල්ලන්ට ඇත්තටම මේ සමීකරණය අපි කියනවා මූල සහිත මේකේ තියෙන ඇත්තන ප්‍රභින්න මූල නැත්නම් මූල දෙකක් සහිත සමීකරණයක් කියලා අපේ දැනුමින් මගේ දැනුමින් මම දන්නවා ඕගොල්ලන්ට ඒ පිළිබඳව උගන්වලා නැහැ. ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය ඒක නැහැ. නමුත් සාමාන්‍ය ඕගොල්ලෝ විෂය නිර්දේශයට අනිවාර්යයෙන්ම මේකේ මූල සහිත එහෙම නැත්නම් මූල අතාත්වික කියලා එකක් තියෙනවා. නැත්නම් මූල තාත්වික නොවන අගයක් එනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒක ඕගොල්ලන්ට නෙවෙයි. උසස් පෙළදී උගන්වනවා මේ වර්ගජ සමීකරණ ගැන උගන්වද්දී. ඉතින් ඒක නෙවෙයි මේ අනිවාර්යෙන් ඕගොල්ලන්ට එන්නේ පැහැදිලිවම ප්‍රභින්න මූල නැත්නම් මූල දෙකක් සහිත එහෙම නැත්නම් මූල සමපාත වෙනවා. මූල සමපාත වෙනවා කියන්නේ මේ x කියලා අපි ගන්න අගයන් දෙකම එකම අගයක් වෙන අවස්ථාව. ඉතින් ඕගොල්ලන්ට එන්නේ අනිවාර්යෙන්ම එහෙම එකක් හරි නැත්නම් මේ x වල අගයන් දෙකම එකක් නැත්නම් එකම අගයක් වෙන එකක් නැත්නම් මොනවා හරි අගයන් දෙකක් එන එකක්. ඉතින් ඒ හින්දා මම කියන්නේ මෙන්න මේ සමීකරණයෙන් එන x වල අගය අපි ගත්තාම ඒ අගය මෙන්න මේ අගයම තමයි. වර්ගජ සමීකරණ ගත්තාම වර්ගජ සමීකරණයේ ආරම්භය ගත්තාම ඒක ආරම්භ වෙන්න හේතු නැත්නම් මෙහෙම එකක් මෙහෙම સિદ્ધාන්තයක් නිර්මාණය වෙන්න හේතුව ඇත්තටම වර්ගඵලය පිළිබඳ තිබිච්ච ප්‍රශ්නයක් විසඳ ගන්න. මගේ මුල් වීඩියෝ එකදී මම කියනවා මේ මීට අවුරුදු 5000කට ඉස්සෙල්ලා ඒ බැබිලෝනියානු ශිෂ්ටාචාර නැත්නම් චීන ශිෂ්ටාචාරවලදී සාමාන්‍යයෙන් ගොවිතැන් කරපු අය නම් ගොවි ව්‍යවසායකයෝ කියලා කියන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා තමන්ගේ අස්වැන්න කොච්චර වැඩි කරගන්න පුළුවන්ද වර්ගඵලය වැඩි කළා නැත්නම් වවන ඉඩ ප්‍රමාණය වැඩි කළා වර්ගඵලය කොච්චර වැඩි කරගෙන අස්වැන්න කොච්චර වැඩි කරගන්න පුළුවන්ද කියන එක ඒගොල්ලන්ට හොයාගන්න ඕන වුණා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ අපි බොහොම පහසුවෙන් හදන වර්ගජ සමීකරණය බිහි වෙන්නේ. එහෙමනම් ඒ දැනුම කාට හරි තියෙනවා නම් මම කියන්නේ ඒ ඉතිහාස කතාව ගැන අවබෝධයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් කෙලින්ම එහෙනම් මෙන්න මේ රූපයේ වර්ගඵලය හොයන්න අපි උත්සාහ කළොත් අපිට මෙන්න මේ අගේ එයි කියලා සැක කරන්න. එහෙම නැත්නම් මේ රූපේ දිහා බැලුවාම ගාන දිහා බැලුවාම අපිට මේකේ තොරතුරු හැටියට දීලා තියෙන්නේ මේ පාදවල දිග දීලා මේක ත්‍රිපිසීමක් කියලා දීලා තියෙනවා. අපි ඒක දන්නවා. මේ පාදවල දිග දීලා තියෙනවා. ඒ හින්දා මේකේ වර්ගඵලයේ හෙව්වොත් මේ කියන එක අපිට එන්න පුළුවන් කියලා සැක කරන්න පුළුවන්. කොහොම වුණත් ඇත්තටම කරන්න තියෙන ඒක තමයි. අපි බලමු කොහොමද ඒක කරලා මේ අගය නැත්තම් මෙන්න මේ වර්ගජ සමීකරණය ලබා ගන්න කියලා. අපිට ඒක ලියන්න පුළුවන් මෙහෙම දැන් ත්‍රිපිසීමේ වර්ගඵලය
අපි දන්නවා ත්‍රිපිසීමක වර්ගඵලය හොයන සූත්‍රයක් අපි ඉගෙනගෙන තියෙනවා. භාගයේ වාරයක් සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව. සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව. ඒ කියන්නේ x එකතු කිරීම x එකතු කිරීම 6 කියන මෙන්න මේකේ සමාන්තර පාද දෙකේ දිගෙහි එකතුව වාරයක් ලම්බ උස. දැන් මෙතන කියනවානේ AB සමානයි AD කියලා අපේ ගාණි දීලා තියෙනවා. එහෙමනම් මේ උස x වෙන්න ඕනි. එහෙමනම් මෙතන ඒක දැම්මාම අපිට ලැබෙනවා භාගයේ වාරයක් 2x එකතු කිරීම 6 වාරයක් x කියලා අගයක්. ඊළඟට මෙතන තියෙනවා 2 කියලා පොදු සාධකයක් අපිට මෙන්න මේ වරහන ඇතුලෙන් එළියට ගන්න පුළුවන්. ඒක ඕගලන්ට පැහැදිලි. ඕගලන්ට ඒක තේරෙනවා. මෙන්න මේ 2 කියන පොදු සාධක එළියට ගත්තාම මට එනවා මෙන්න මෙහෙම එකක්. 2 බෙදීම 2 වාරයක් x එකතු කිරීම 3 වාරයක් x කියලා. එතෙන්දි මෙන්න මේ 2ට 2 අහෝසි වෙලා යනවා. ඒක අපි දන්නවා. මේක තවදුරටත් අපිට සුළු කරා යන්න පුළුවන්. එහෙම සුළු කළාම මට එනවා මෙන්න මේ වගේ x එකතු කිරීම 3 කියලා ද්විපද ප්‍රකාශනයක්. ඒක x වලින් ගුණ කරන්න කියලා. ඒක සුළු කරාම අවසානයේ මට එනවා x වර්ග එකතු කිරීම 3x කියලා. අපිට මේ ගානේ කියලා තියෙනවා මේකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 31ක් කියලා. එතකොට ත්‍රිපිසීමේ වර්ගඵලය වෙනුවට මෙතෙන්දි දාන්න පුළුවන් 31යි කියලා. මෙතෙන්දි මම ඒකක භාවිතා කරන්නේ නැහැ. මේ සමීකරණය තවදුරටත් විසඳගෙන යන්න ඕන නිසා මෙතන ඉංග්‍රීසි අකුරු අපි පාවිච්චි කරලා තියෙන නිසාත් මම මෙතෙන්දී ඒකක පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට බලමු මේක කොහොමද මේ තත්වයට ගේන්නේ කියලා. අපිට දැන් පේනවා යම්කිසි මේ වගේ තත්වයක් මේකේ පේන්න තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ හැඩය මේකේ තියෙනවා කියලා. අපිට පුළුවන් මෙන්න මේ 31 අයින් කරනවා. නැත්නම් 31 එහා පැත්තට ගෙනිච්චොත් එහෙම මෙතන එනවා බිඳුව සමානයි x වර්ගය එකතු කිරීම 3x අඩු කිරීම 31 කියලා. ඔව් මෙන්න මේ සමීකරණය එහෙමනම් ඇවිල්ලා තියෙනවා. මේකේ අහන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි දැන්ට ලබාගෙන තියෙනවා. අපිට පුළුවන් මේක අපහු මේ විදිහට නැත්නම් x වර්ගයේ මුලට දාලා මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මේ අපි ලබාගත් සමීකරණ මේ විදිහට අංක කරනවා අංකයක් දාලා ඊට පස්සේ මට ලියන්න පුළුවන් මේකේ උත්තරය හැටියට ඒ අනුව x හි අගය එක සමීකරණය මගින් සපුරාලයි. මෙහෙම ලිව්වම සම්පූර්ණ උත්තරයක්. හරි. මෙහෙම ලියන්න පුළුවන් වෙලාව තියෙනවා. හරි. එහෙමනම් ඒකට උත්තරේ අපිට හමුනේ. කියන්නේ මේ ගානට අදාළව පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපිට හම්බුණා මේ විදියට. හරි. දැන් මේ ගානේ දෙවෙනි කොටසේදී මට කියනවා වර්ග පූර්ණයෙන් හෝ අන් ක්‍රමයකින් හෝ ඉහත එකෙහි සමීකරණය විසඳා CD හි මේ රූපයේ තියෙන CD හි දිග ආසන්න පළමු දශම ස්ථානයට දෙන්න කියලා. එහෙම නැත්නම් ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න කියනවා. මේකෙදී විශේෂයෙන් කියනවා වර්ගමූල 133 සමානයි 11.53ක් ලෙස ගන්න කියලා. ඒ කියන්නේ මේ ගාන හදාගෙන යද්දි කොහෙදී හරි අපිට වර්ගමූල 133 කියලා අගයක් එන්න ඕන. මේ ගාන දිහා බැලුවාම මේවා පෙරීම් කරන්න නැත්නම් අපිට මුලින්ම කියන්න පුළුවන් වෙනවා. හරි අපි බලමු කොහොමද මේක හදාගෙන යන්නේ කියලා. හැබැයි දැන් මෙතෙන්දී අපි දන්නවා දැන් අපේ අත්දැකීම හැටියට දන්නවා දරුවෝ බොහොම දෙනෙක් මේක වර්ග පූර්ණයෙන් නෙවෙයි කරන්න උත්සාහ කරන්නේ අන් ක්‍රමයකින්. මොකද අන් ක්‍රමය පැහැදිලිවම වර්ගජ සමීකරණයක මූල හොයන සූත්‍රයක් අපි ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය පෙළ පන්තියේදී. ඉතින් ඒක තමයි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්න යන්නේ. නමුත් මම මේ ආකාර දෙකම ඔයගලන්ට උගන්වනවා. මොකද වර්ග පූර්ණය කියන්නේ බොහොම රසවත් ගණිත කර්ම නැත්නම් ගණිත කර්ම පාවිච්චි කරලා කරන බොහොම රසවත් ක්‍රියාවලියක්. ඉතින් මම හිතන්නේ මම ඒකත් කරනවා අනිත් එකත් කරනවා. ගොඩක් වෙලාවට අඩු වේලාවකින් කරගන්න නම් එක්ක වර්ග පූර්ණය සම්බන්ධ හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කියන අර අපි ඉගෙනගෙන තියෙන සූත්‍රයට අපි යන්න ඕනේ. මොකද්ද සූත්‍රය? අර x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ac එකේ වර්ගමූලය බෙදීම 2a කියන සූත්‍රය ඔයගලන්ට ඒක මතක ඇති. අපි බලමු මේ ආකාර දෙකෙන්ම මේක කොහොමද විසඳන්නේ කියලා. දැන් මේ වර්ග පූර්ණයෙන් විසඳීම කියන එක මොකක්ද කියලා අපි බලමු. ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන තියෙනවා. දැන් වර්ග පූර්ණය කියන්නේ
වර්ගයක් පූර්ණය කිරීම. දැන් මේක ඉංග්‍රීසි වචනේ තියෙන දැන් මෙන්න මේ කොටස වර්ග පූර්ණය කියන කොටසට ඉංග්‍රීසියෙන් කියන වචනේ completing square. දැන් completing square කියන්නේ එතනත් square කියන්නේ ඕගොල්ලෝ දන්න square කියන එක අපි සමචතුරස්‍රයටත් පාවිච්චි කරනවා. එතනත් ඇත්තටම සමචතුරස්‍රයක වර්ගඵලය ගැන කතා කරන්න ගියාමත් මේ සම්බන්ධයක් ඕගොල්ලන්ට පේනවා. ඉතින් එහෙම වර්ගයක් සම්පූර්ණ කිරීම තමයි වර්ග පූර්ණය කියලා කියන්නේ. වර්ගයක් සම්පූර්ණ කරන්න නම් මොනවද අවශ්‍යතාව කියන එක තමයි ඒකෙදි බලලා ඒ අවශ්‍යතාව අනුව මේ අපි ඉගෙන අයවල ගත්ත සමීකරණය වෙනස් කරලා අපි කොහොමද ඒකේ මූල හොයාගන්නේ කියන එක තමයි මේ බලන්නේ. හරි බලමු කොහොමද ඒක කරන්න කියලා. මේ තියෙන්නේ යම්කිසි පූර්ණ වර්ගයක් නැත්නම් යම්කිසි විජීය ප්‍රකාශනයක පූර්ණ වර්ගයක් කියලා තමයි මේ සංකේතවත් කරලා තියෙන්නේ. ඒක ප්‍රසාරණය කළාම නැත්නම් ඒක දිගහැරියාම මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් x එකතු කිරීම y කියන එකේ වර්ගය කියන එකට x එකතු කිරීම y වාරයක් x එකතු කිරීම y සහ මේක ಗುಣ කරාම මේ තියෙන විජීය පද නැත්නම් මේ තියෙන විජීය ප්‍රකාශන දෙක ಗುಣ කරාම අවසානයේ අපිට එනවා මෙන්න මේම x වර්ගය එකතු කිරීම 2xy එකතු කිරීම y වර්ගය. ඒ වගේම x එකතු කිරීම 1 කියන එකේ වර්ගය ගත්තාම මෙන්න මේ විදිහට ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. ඒක එනවා x වර්ගය එකතු කිරීම 2x එකතු කිරීම 1 මේ x අඩු කිරීම 1 කියන එකේ වර්ගය. ඒකෙදි මේ විදිහට ලියලා අවසානයේ මේ විදිහට x වර්ගය අඩු කිරීම 2x එකතු කිරීම 1 කියලා එනවා. x අඩු කිරීම 5 කියන එකේ වර්ගය ගත්තාම ඒකත් මේ විදිහට ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. අවසානයේ එනවා x වර්ගය අඩු කිරීම 10x එකතු කිරීම 25. දැන් මෙහෙම එනවා ප්‍රසාරණය කළාම. දැන් අපි බලන්නේ මේ වර්ග පූර්ණයේදී මේ වගේ තියෙන සමීකරණයක් කොහොමද මේ මුල් අවස්ථාවට නැත්නම් මෙන්න මේ වගේ හකුලා ලියන්න මොනවද කරන්න ඕනි කියන එක තමයි දැන් බලන්නේ ඔය මේ විසඳීමේදී ඒක තමයි අපි කරන්න උත්සාහ කරන්නේ. මේ බලන්න දැන් මෙතන x වර්ගය කියලා තියෙනවා. මෙන්න මේ x වල වර්ගමූලය මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. දැන් x වර්ගය කියන එකේ වර්ගමූලය. එහෙම නැත්නම් අපි දන්නවා සමාන සාධක දෙකක් විදිහට ලිව්වහම ඒකේ එක සාධකයක් මේකේ වර්ගමූලය වෙනවා. ඒක අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න එකක්. මෙතන x ඊළඟට බලන්න මෙන්න මේ ලකුණ අඩු කිරීමේ ලකුණ මෙතනත් ඒ විදිහට තියෙනවා. ඊළඟට මෙන්න මේ සංගුණකය මේ 10x කියන එකේ මෙන්න මේ සංගුණකය. මෙන්න මේ සංගුණකේ හරි අඩක් තමයි මේ ලියලා තියෙන්නේ. ඒක ලියලා මෙහෙම වර්ග කළාම ආයමත් එක ප්‍රසාරණය කරගෙන ගියාම මෙන්න මේ ටික එනවා. හරි. එතකොට මේ 25 කියන එකේ වර්ගමූලය මෙතන 5 කියලා ඇවිල්ලා තියෙනවා. ওই වැඩේම තමයි මෙතන බලන්න මේ x වර්ගය කියන එකේ වර්ගමූලය මෙතන x කියලා අරන් තියෙනවා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ලකුණ ඍණ ලකුණ මේ තියෙන අඩු කිරීමේ ලකුණ මෙතන තියෙන ඍණ ලකුණ. එතකොට මෙන්න මේ මැද තියෙන පදයේ සංගුණකයේ භාගය හරි අඩ තමයි භාගය තමයි මෙතන තියෙන්නේ 1 කියලා. ඒ වගේම මෙතන අපිට පේන ඊළඟ කාරණාව තමයි මෙන්න මේකේ වර්ගමූලය ආපහු මෙතන තියෙනවා. සංගුණකයේ භාගයම තමයි ආයිත් අරකේ වර්ගමූලයත් ඒකම තමයි වෙලා තියෙන්නේ. මෙන්න මේ ලක්ෂණය අපි බලමු. මේ දැන් මෙන්න මේ සමීකරණය බලන්නකො මේකෙදිත් මේක සමීකරණය ඇතර මෙතන ප්‍රකාශනයක් මේ විජීය ප්‍රකාශනයක් තියෙන්නේ. එතකොට මේකෙත් එහෙමයි. මේකෙත් මෙන්න මේ කියන පදේ වර්ගමූලය මෙතන තියෙනවා. ඒ ඇතර මේක පදය මෙන්න මේ පදේ වර්ගමූලය. ඒ වගේම මෙතන ලකුණ එකතු කිරීම ඊළඟට මෙන්න මේ සංගුණකයේ භාගය තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙන්න මේකේ වර්ගමූලය ඒකම තමයි. මෙහෙම ලක්ෂණයක් පේන්න තියෙනවා. දැන් අපි මේකෙදී ඒක පොඩි වෙනසක් පේන්න තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ මේකේ තියෙන්නේ අපි VG අක්ෂර දෙකක් පාවිච්චි කරලා තියෙන නිසා තමයි. නමුත් ඒකම තමයි මේකෙදිත් වෙන්නේ. මේ බලන්න මේකේ x වර්ගයේ වර්ගමූලය මෙතන තියෙනවා. මේ මැද ලකුණ මේකේ මැද ලකුණ වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේකේ සංගුණකයේ භාගය කියලා කියන්නේ මෙතෙන්දි සංගුණකය කියලා ඇත්තටම අපිට ගන්න වෙන්නේ මේ 2 සහ y. හරි. x කියන එකේ සංගුණකයේ හැටියට 2 සහ y නැත්නම් මේ 2 සහ y අරගෙන ඒකේ භාගය තමයි y කියන එක. මේ බලන්න. ඒකේ භාගය y කියලා තියෙන. ඒ වගේම තමයි මෙන්න මේ වර්ගය ඒකේ වර්ගමූලය ඒත් ඒ වයිම තමයි. එහෙම ලක්ෂණයක් අපිට පේන්න තියෙනවා. එහෙම ලක්ෂණයක් ඒකේ පේන්න තියෙන මෙන්න මේ ලක්ෂණ භාවිතා කරලා තමයි අපි මේ වර්ග පූර්ණය කිරීම කරන්න උත්සාහ කරන්නේ. අපි බලමු මේ අපිට දැන් මේ
ත්‍රපීසියම ආශ්‍රයෙන් අපි ගත්ත වර්ගජ සමීකරණේ මෙන්න මේ විදිහට කොහොමද පූර්ණ වර්ගයක් හදාගන්න උත්සාහ කරන්න කියලා. මේක තමයි අපේ සමීකරණය. දැන් මම මේ සමීකරණය වර්ග පූර්ණය කරනවා. සමීකරණයේ වෙනසක් නොවෙන්න අපි බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් මේ තියෙන x වර්ගය x වර්ගයේ වර්ගමූලය අපිට x කියලා ගන්න පුළුවන්. මේ ලකුණ එකතු කිරීමේ ලකුණ මෙන්න මේ තමයි මැද පදයේ සංගුණකයේ 3 ඒකෙන් හරිය අඩක් නැත්නම් ඒකේ භාගය තමයි ඇත්තටම 3 බෙදීම 2 නැත්නම් එකමාරනේ. මේක මේ විදිහයි ලියන්නේ. ලියලා මේක මෙන්න මේ විදිහට වර්ගයක් කියලා පෙන්නනවා. මම පෙන්නන විදිහට ලියනවා. දැන් බලන්න x වල වර්ගය ගත්තාම හරි x වර්ගය ලකුණ හරි ඊට පස්සේ මේ දෙන්නගේ ගුණිතයේ මෙන්න මේ පද දෙකේ ගුණිතය ගත්තාම 3x බෙදීම 2 ඒකේ දෙගුණය ගත්තාම ආපහු 3x කියලා මට ලැබෙනවා. හරි. එහෙමනම් මෙන්න මේ සමීකරණේ මම පද දෙකක් දැනට අරන් තියෙනවා. ඊළඟට මේක වර්ග වුණාම 3 බෙදීම 2 කියන එක වර්ග වුණාම එතන 9 බෙදීම 4 කියලා එකක් එනවා. හැබැයි මේ සමීකරණේ මෙතන 9 බෙදීම 4 කියලා එකක් නැහැ. ඒ හින්දා මම කරන උපක්‍රමය තමයි අර එන 9 බෙදීම 4 මෙහෙම අඩු කරනවා. අඩු කිරීම 9 බෙදීම 4 කියලා ලියනවා. මේ අඩු කිරීම 31 ඒ විදිහටම තියෙනවා. ඕගලන්ට පැහැදිලි වෙයි මේ සමීකරණයේ කිසිම වෙනසක් උනේ නැහැ කියලා. මොකද x වර්ගය එනවා මෙතන ධන ලකුණ එනවා. මේ දෙන්නගේ ගුණිතයේ දෙගුණේ හැටියට ඇත්තටම 3x එනවා. ප්‍රශ්නයක් නැහැ. මේ කෑල්ලේ වර්ග මෙන්න මේ කොටස වර්ග වෙනකොට 3 බෙදීම 2 කියන එක වර්ග වුණාම 9 බෙදීම 4 කියලා කෑල්ලක් එනවා. ඒක මේ සමීකරණේ තිබුණ නැති නිසා මම මෙන්න මේ එළියෙන් ඒක අඩු කරන බවට දානවා. අඩු කරනවා කියලා ලියනවා. මේ 31 එහෙමම වෙනසක් නැතුව ලියනවා. ඊළඟට මම ඊළඟ පියවරදි කරන්නේ මේ x එකතු කිරීම 3 බෙදීම 2 කියන එකේ වර්ගය මෙහෙම ලියලා මේ දෙන්නවම එහා පැත්තට අරන් යනවා. 31 එකතු කිරීම 9 බෙදීම 4 කියලා. ඊට පස්සේ මට තව දුරටත් මේව සුළු කරන් යන්න පුළුවන්. මේ පැත්ත සුළු කළොත් එහෙනම් මෙතන පොදු හරය 4යි. මේක සුළු කරන්න ඕගොල්ලෝ දන්නවා. එතකොට 124 තමයි මේක 4ෙන් ගුණ කළාම එන්නේ 4ක් 4යි 4ක් 3 12යි 124යි 9යි 133 කියලා එනවා. මේ යට 4 කියලා එනවා. එතකොට x එකතු කිරීම 3 බෙදීම 2 ඒකේ වර්ගය සමාන වෙනවා 133 බෙදීම 4ට. ඊළඟට මෙන්න මේකේ වර්ගය මේකට සමාන නම් අපි ඊළඟට මෙයාගේ වර්ගමූලය ගන්නවා. මෙයාගේ වර්ගමූලය ගන්නකොට වෙනදා වගේ දැන් යම් කිසි එක වර්ගමූලය ගන්නකොට ඒක ධන ඍණ කියන කොටස් දෙක මේ පැත්තේ ගන්නෙ නැහැ. මොකද x එක මෙතන තියෙන නිසාත් අපිට මේ ධන ඍණ කියන කාරණාව මේ පැත්තෙන් ලබා ගන්න පුළුවන් නිසාත් මම ඒක ගන්නෙ නැහැ මේ පැත්තේ. ඒක පැහැදිලි නැත්නම් තව ඉස්සරහදී අපි බලමු මේක විසඳනකොට. දැන් මේකේ වර්ගමූලය හැටියට මට ගන්න පුළුවන් x එකතු කිරීම 3 බෙදීම 2 කියලා. අරගෙන මේ පැත්තේ වර්ගමූලය ගන්න ඕනේ, එහා පැත්තේත් වර්ගමූලය ගන්න ඕනේ අපි. මොකද එකම ගණිත කර්මය දෙපැත්තටම කරන්න වෙනවා මේක සමීකරණයක් නිසා. එතකොට මේ පැත්තේ වර්ගමූලය ගන්නවා 133 බෙදීම 4 කියලා. හැබැයි මේකෙදි අපි ධන ඍණ කියලා අවස්ථා දෙකම ගන්නවා. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇයි එහෙම ගන්නෙ කියලා නේ. අපි උදාහරණයක් ගත්තොත් දැන් ඍණ 3 ගුණ කිරීම ඍණ 3 සමානයි 9 වෙනවා. ඒ වගේම 3 ගුණ කිරීම 3 ඒත් 9යි. එහෙනම් 9 වර්ගමූල හැටියට මේ දෙකම පවතින්න පුළුවන් නිසා තමයි අපි මේකේ ධන හෝ ඍණ 3 කියලා ගන්නෙ. හරි ධන හෝ ඍණ කියන අවස්ථා දෙක ගන්න ඒ නිසායි. හැබැයි 9 වර්ගමූලය සමානයි ධන හෝ ඍණ 3 කියලා අපි ගන්නෙ නැහැ. ඒකට හේතු තියෙනවා ඒක වැරදි. ඒක අපි ඉදිරි අවස්ථාවකදී කියලා දෙන්නම්. 9 වර්ගමූල හැටියට අපි ගන්නෙ ඇත්තටම ධන 3 විතරයි. හරි. ඊළඟට දැන් අපි මෙහෙම ගත්තොත් x වර්ගය කියන එක සමානයි 9 නම් x සමානයි ධන හෝ ඍණ 3 කියලා ගන්නවා. හරි. එහෙම එකක් තියෙනවා. 9 වර්ගමූලය ගන්නකොට ධන හෝ ඍණ කියලා ගන්නෙ නැහැ. නමුත් x වර්ගය සමානයි 9 කියලා අරගෙන x වල වර්ගමූලය ගන්නකොට ධන හෝ ඍණ 3 කියලා ගන්නවා. ඒවට හේතු තියෙනවා. අපි දැනට ඒක ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම පුංචි මතක් කිරීමක් විතරයි මේ කළේ. හරි. දැන් අපි බලමු මේක
කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. දැන් මේකේ x එකතු කිරීම 3 බෙදීම 2 කියලා මෙතන එනවා සමානයි. දැන් මම මෙතෙන්දි මේ 4 වර්ගමූලය කෙලින්ම ගන්න පුළුවන් නේ අපිට. 133 දන්නේ නැහැ දැනට. නමුත් 133 වර්ගමූල 133 ගැන අපිට කියලා දීලා තියෙනවා. මම මේකේ ලියනවා ධන හෝ ඍණ වර්ගමූල 133 බෙදීම 2 කියලා. ඊළඟට මේ ගන්න තව ඉස්සරහට අපි හදාගෙන යන්. මේක තවදුරටත් විසඳගෙන යනකොට මම මේ තියෙන 3 බෙදීම 2 එහා පැත්තට ගෙනියනවා. එතකොට මේ පැත්තේ x එනවා සමානයි ධන හෝ ඍණ මූල 133 බෙදීම 2 අඩු කිරීම 3 බෙදීම 2 කියලා. ඊට පස්සේ මේක තවත් සුළු කරනකොට ධන හෝ ඍණ දැන් වර්ගමූල 133ට අපිට අගයක් දීලා තිබුණා. ඒක අපි මෙතෙන්දි පාවිච්චි කරන්න ඕන. මොකක්ද ඒ අගය කියලා අපි බලමු. 11.53 තමයි ඒ අගය අපිට දීලා තියෙන එක. බෙදීම 2 අඩු කිරීම 3 බෙදීම 2 මේක ඊළඟට අපිට කරන්න පුළුවන් මේ විදිහට x සමානයි ධන හෝ ඍණ 11.53 අඩු කිරීම 3 බෙදීම 2 කියලා මේ විදිහට ලියන්න පුළුවන්. දැන් මේකේ ධන හෝ ඍණ මෙතන තියෙන නිසා අපිට x සඳහා අගයන් දෙකක් එන බව පේනවා. අපි බලමු මේක කොහොමද ගන්න කියලා. දැන් x වලට අපි අර ධන ඍණ අවස්ථා දෙකක් තියවිච්ච නිසා මම මෙන්න මෙහෙම ලියනවා. x සමානයි ධන 11.53 අඩු කිරීම 3 බෙදීම 2 මේක තව සුළු කරාම අපිට එනවා 8.53 බෙදීම 2 කියලා. ඒ වගේම මෙතන අනිත් අගයන් දෙකක් තියෙන ඍණ අගය දාලා ගත්තාම ඍණ 11.53 අඩු කිරීම 3 බෙදීම 2 ඒකෙදී එනවා ඍණ 14.53 බෙදීම 2 කියලා. මෙහෙම අගයන් දෙකක් එනවා. දැන් අපි දන්නවා දිගක් ඍණ වෙන්න බෑ. දැන් x කියලා දීලා තියෙන මේ දිගක්නේ. ඒ දිග ඍණාගයක් වෙන්න බෑ. ඒ නිසා පැහැදිලිවම x වල අගය ධනාගයක් වෙන්න ඕනේ. ඒ අනුව x වල අගය අපිට එනවා මේක බෙදලා ගත්තාම 4.2යි මේක බෙදුවාම 8 දෙකෙන් බෙදුවාම 4යි ඊට පස්සේ 5ට 2ේව 2යි 13 දෙවරක් 6යි එකක් ඉතුරු ඒකත් තව සුළු කරලා ගත්තාම 2 6 5 නැත්නම් x සමානයි 4.2යි 6යි 5යි කියලා එනවා සෙන්ටිමීටර. දැන් මෙතෙන්දි මම සෙන්ටිමීටර කියන ඒකකේ පාවිච්චි කළා. නමුත් අපෙන් අහන්නේ මේ අගය නෙවෙයි. අපෙන් අහන්නේ මොකක්ද? CD අගය. CD අගය. එතකොට ඒ හින්දා අපිට කියන්න පුළුවන් CD සමානයි x එකතු කිරීම 6යි. මම මෙතෙන්දි සෙන්ටිමීටර දානවා. ඒ කියන්නේ x කියලා අපිට හම්බුනේ 4.2යි 6යි 5 ඒකට එකතු කරන්න තියෙනවා 6ක්. එකතු කළාම අවසානයේ අපිට එනවා 10.2යි 6යි 5යි සෙන්ටිමීටර් කියලා. හැබැයි අපේ ගානේදී ඉල්ලන්නේ මේක පළමු දශම ස්ථානයට දෙන්න කියලා. එහෙම වටේලා ගත්තාම බොහොම පැහැදිලි ඒක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. පළමු දශම ස්ථානයට වටේනකොට මෙතන 6 තියෙන නිසා මෙතනට එකක් එක්කහුව වෙනවා 10.3 කියලා තමයි අවසාන පිළිතුර හැටියට 10.3යි සෙන්ටිමීටර් කියලා එනවා. ඒ මොකක්ද උත්තරේ? මේ CD කියන දිග. මෙන්න මේ දිග. ගාන හදලා ඉවරයි. දැන් මම මේක වර්ග පූර්ණයෙන් නෙවෙයි ඊළඟට සූත්‍රය භාවිතා කරලා කරනවා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඒක හැබැයි මීට වඩා බොහොම වේගෙන් කරන්න පුළුවන් හරියට පුහුණු වෙලා තියෙනවා නම්. හරි. අපි දන්නවා සාමාන්‍යයෙන් වර්ගජ සමීකරණයක පොදු නැත්නම් සාධාරණ ආකාරය මේ විදිහට නැත්නම් වර්ගජ සමීකරණයක පොදු ආකාරයේ සාධාරණ ආකාරය මේ විදිහට ලියන්න පුළුවන්. ax වර්ගය එකතු කිරීම bx ධන c සමානයි බිඳුව කියලා. එතකොට මේ අපි දන්න සූත්‍රය නැත්නම් මේ x වල අගය මේ තියෙන x වල අගය හොයාගෙන අපි සූත්‍රයක් ගොඩනගාගෙන තියෙනවා සාමාන්‍ය පෙළ ඉගෙන ගනිද්දී. එතකොට ඒක තමයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4ac බෙදීම 2a කියලා. අපි බලමු මේ මොනවද කියලා. මෙතන ඍණ b කියලා කියන්නේ මෙන්න මේ සංගුණකයේ ඍණ අගය. එතකොට ධන හෝ ඍණ වර්ගමූල ආපහු මේ b වර්ගය කියලා කියන්නේ මේ මැද පදයේ සංගුණකයේ වර්ගය අඩු කිරීම 4 වාරයක් a කියන්නේ මෙන්න මේකේ සංගුණකේ c කියන්නේ මෙන්න මේ නියතය ඒකේ ගුණිතේ මේ b වර්ග අඩු කිරීම 4ac කියන මෙන්න මේ ගුණිතය සහ අන්තරය මෙන්න මේ සම්පූර්ණ එකේ වර්ගමූලයේ බෙදීම 2a දෙවාරයක් මේ මුල් පදයේ වර්ගජ පදයේ
සංගුණකය තමයි මේ A කියලා කියන්නේ. ඇත්තටම දැන් අපි බලමු මේක කොහොමද අපේ සමීකරණයට ගලපගන්නේ කියලා. දැන් මේ තියෙන්නේ වර්ග සමීකරණේ පොදු ආකාර නැත්නම් සම්මත ආකාරය කියලා අපි ගමු. එතකොට මේකේ කොහෙවත් ඍණ ලකුණු නැහැ. දැන් අපේ සමීකරණය මෙන්න මේක. දැන් මේ සමීකරණයේ තියෙන ඍණ ලකුණු. එතකොට අපි අඳුන ගන්න ඕනි මේ අදාළ ABC මොනවද කියලා හරියටම. මේ බලන්නකො මම මේ සමීකරණය මේ විදිහට ලියලා තියෙනවා. දැන් මෙතන x වර්ගය කියන ධන 1යි x වර්ගය කියලා මම ලියලා තියෙනවා. ඒ වගේම මෙතන ධන 3යි x කියලා ලියලා තියෙනවා. එකතු කිරීම ධන 3යි x කියලා ලියලා තියෙනවා. ඒ වගේම මෙතන මේ c ධන c නේ. දැන් මෙතන ධන bx මෙතනත් ඒක හරි. ඒ විදිහට එනවා. මෙතන ධන c ධන ඍණ 31. එතකොට මේ c වල අගය ඍණ 31යි. මෙතන b වල අගය ධන 3යි. මෙතන a වල අගය ධන 1යි. මෙන්න මේවා හරියටම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි මේ සූත්‍රය පාවිච්චි කරද්දී. දැන් අපේ සූත්‍රය මේකේ අපි සාමාන්‍ය මේ අපි ඉගෙනගත්ත සූත්‍රය ලිව්වොත් එහෙම මේක x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය අඩු කිරීම 4යි ac බෙදීම 2යි a. දැන් මෙතන අපි මේකෙන් මෙන්න මේකට අදාළ දේවල් ආදේශ කරමු මේ සමීකරණය බලලා. එතකොට x සමානයි ඍණ b. දැන් ඍණ b කියන්නේ අපේ මේකේ ධන 3 කියලා අපි හොයාගත්තා. එතකොට ඍණ b නම් මේක ඍණ 3 වෙන්න ඕනේ. හරිද? ඍණ 3 වෙන්න ඕනේ. ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය b ධන 3 කියලා අපි හොයාගත්තා. ධන 3 වර්ගය. ප්‍රශ්නයක් නැහැ. අඩු කිරීම 4 වාරයක් a වලගේ ධන 1යි. මම මේක වරහන් ඇතුලේ මෙහෙම ලියන්නම්. ඊළඟට c ගත්තාම මේක ඍණ 31යි කියලා අපි හොයාගත්තා. ඒකත් මම වරහණක් ඇතුලේ මේ විදිහට ලියන්නම්. බෙදීම 2යි a දෙවරක් a කියන්නේ 1 ඒ හින්දා දෙවරක් 1 2මයි. හරි දැන් මේක සුළු කරන්නයි තියෙන්නේ. x සමානයි ඍණ 3 ධන හෝ ඍණ මේක සුළු කරමු අපි 3 වර්ගයේ 9යි ඍණ 4 වරක් 1 ඍණ 4යි ඍණ 4 වරක් ඍණ 31 ඍණ 4 වරක් ඍණ 31 ඒක ධන වෙනවා. එතකොට මෙතන එනවා 9 මෙතන එකතු කිරීමක් වෙන්නේ 124 කියලා අපිට අගය එනවා මේ විදිහට බෙදීම 2. අපි මේක තවදුරටත් සුළු කරමු. හරි දැන් ඉස්සෙල්ලා රූපරාමයේදී මෙතන වර්ගමූල දාලා තිබුණ නැහැ. පොඩි අතපසුවීමක් වෙලා කොහොම හරි මෙතන වර්ගමූලයේ තියෙන ඕගලන්ට ඒක ඕගොල්ලෝ දන්නවා මේක. දැන් මේක තවත් සුළු කරගෙන යනකොට මෙතන ඍණ 3 එකතු කිරීම සහ අඩු කිරීම නැත්නම් ධන හෝ ඍණ කියලා ලියලා මෙතන වර්ගමූල 133ට අපි අගයක් ගත්තා. ඒක තමයි 11.53 කියන අගය. ඒක අරගෙන මෙහෙම දෙකෙන් බෙදුවාම අපිට x වලට අගයන් දෙකක් එනවා කියලා මේ ධන හෝ ඍණ කියන එකෙන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒ හින්දා x වලට එනවා එතකොට x සමානයි ඍණ 3 එකතු කිරීම 11.53 බෙදීම 2 හෝ x සමානයි ඍණ 3 අඩු කිරීම 11.53 බෙදීම 2 තමයි අපිට එන මේ අගයන් දෙක. මේව තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන්. අවසානයේ සුළු කරාම අපට මෙන්න මේ අගයන් දෙක එන x සමානයි 4.265 හෝ x සමානයි ඍණ 7.265. අපි දන්නවා මෙතන දිගක් තියෙන x කියන්නේ දිගක් ඒක ඍණාගයක් වෙන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය x වල අගය වෙන්නේ 4.265 සෙන්ටිමීටර්. මම මෙතෙන්දී පාවිච්චි කරනවා ඒකකේ. දැන් අපෙන් අහන්නේ x වල අගය නෙවෙයි. එහෙම නැත්නම් මෙතන මේ පෙන්නලා තියෙන AB වල අගය නෙවෙයි. අපෙන් අහන්නේ CD වල නැත්නම් DC නැත්නම් CD A අගය. එහෙමනම් අපිට මෙතනින් පැහැදිලිව CD අගය හොයාගන්න පුළුවන්. CD දිග නැත්නම් CD සමානයි x එකතු කිරීම 6 නේ. x එකතු කිරීම 6 ඒ කියන්නේ 4.265 එකතු කිරීම 6යි සෙන්ටිමීටර්. එතකොට මේක තව දුරටත් සුළු කරගෙන ගියාම අපිට CD සමානයි 10.265 කියලා එනවා
සෙන්ටිමීටර් මේක අපින් ඉල්ලන්නේ පළවෙනි දශම ස්ථානයට වටේලා නැත්තම් පළවෙනි දශම ස්ථානයට තමයි හොයන්න කියලා කියන්නේ. එහෙමනම් පළවෙනි දශම ස්ථානයට ගත්තාම මේක 10.3 සෙන්ටිමීටර් කියලා එනවා. CD වල අගය මෙන්න මේ විදිහට අපේ ගාන අවසන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේක බොහොම පහසුවෙන් දැන් මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න වෙලාව ගත්තා. නමුත් ඕගොල්ලන්ට මිනිත්තු 5ක් වගේ පොඩි වෙලාවකදී මේක කරගන්න පුළුවන් වර්ග පූර්ණයෙන් හෝ මේ සූත්‍රය භාවිතයෙන්. ඉතින් මම හිතනවා මේක ඕගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න ඇති කියලා. එහෙමනම් අද දවසේ මම විසඳපු වර්ගජ සමීකරණ ගැටලුව ඕගොල්ලෝ හොඳින් තේරුම් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ ගැන ඕගොල්ලන්ගේ මිතුරු මිත්‍රයන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපි ඉදිරියේදී ඉදිරිපත් කරන අලුත් වීඩියෝ ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. හැම දිනාටම ආයිබෝවන්.